දෙනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ මැයි මාසයේ 25 වෙනි සඳුදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 4ට ආරම්භ වන ධර්ම දේශනාවකටයි අපි යොමු වන්නේ Zoom තාක්ෂණය ඔස්සේ කරන මේ ධර්ම දේශනා මාලාව මහා සතිපට්ඨාන ධර්ම දේශනා මාලාව හැටියටයි අපි නම් කරලා තියෙන්නේ. ඒක අර්ථ කතා සහිතව ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා දෙන වැඩසටහනක්. ඉතින් අද දවසෙත් අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් ශ්‍රී ලංකාවේ සිට අපට සම්බන්ධ වෙනවා ධර්ම දේශනා කිරීම සඳහා. නම කියන්න අවසරයි පූජ්‍යපාද දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව මේ සභාවට පාද නමස්කාර කර පිළිගන්නවා. ඒ වගේම ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා ඔබ වහන්සේට යොමු වෙනවා අද දවසට නියමිත දහම් කරුණු අපිට කියා දෙන්න. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තේ ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතුති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ධාතු මනසිකාර පබ්බය යටතේදී දේශනා කොට වදාළ ඒ ධාතු හතර මාතෘකා වෙන ඒ තුන්වන දේශනාවටයි අද මේ සාවධාන වන්නේ. අත්තිමස්මින් කායේ පඨවි ධාතු, මේ කයෙහි පඨවි ධාතු නම් ධාතු කොටසක් තියෙනවා. එසේම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් තමයි ඒ කොටස් හතර පිහිටා තිබෙන්නේ. එතකොට අපි මීට පෙර ඉගෙන ගත්තා ඒ ධාතුන්ගේ විස්තර සියල්ලක්ම අපි වටහා ගත්තා. ඒ විතරක් නෙමෙයි, ඒ ධාතුන්ගේ ස්වභාව ලක්ෂණ මොනවද, භාවනාවස වඩන්නේ කොහොමද, උපමාවක් නැත්නම් උපමානුසාරයෙන් පහ හැම දෙයක්ම අපි ඉගෙන ගත්තා, පැහැදිලි කරගත්තා. දැන් විශේෂයෙන්ම ඒ සතර මහා ධාතුන් පරිග්‍රහ කරනකොට පිළිවෙලින් ඒ යෝගාවචරයා උපාදාය රූපත් පරිග්‍රහ කර ගන්නට දක්ෂ වෙන්නට ඕනේ, ඥානවන්ත වෙන්නට ඕනේ. ඒ සතර මහා ධාතු විතරක් ප්‍රගුණ කරගෙන උපාදාය රූප ගැන අවබෝධයක් වැටහීමක් ඇති කරගත්තේ නැත්නම් ඒ යෝගාවචරයාට ඒ නිවැරදිව රූපස්කන්ධය වැටහුණා වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඒ රූපස්කන්ධය වැටහෙනකොට අර සන්තති ඝන, සමූහ ඝන, කිච්ච ඝන බින්දින ආකාරයට ඒ කලාප විපස්සනාව, අනුපද විපස්සනාව සහ ලක්ෂණාදි චතුක්ක විපස්සනාව කියන විදර්ශනා භාවනා ක්‍රම තුන දියුණු කරගන්නට ඕන. එහෙමනම් ඒ කතා කරන භාවනා ක්‍රම තුන දියුණු කරගෙන යෑමේදී තවත් වැදගත් දෙයක් තියෙනවා. මේ රූප කලාප පරීක්ෂා කරලා බලනකොට ඒ යෝගියා විශේෂයෙන්ම ద్వාර වශයෙන් මේ රූපයන් හඳුනා ගන්නට ඕන. අන්න ඒ දේ ගොඩක් වැදගත් වෙනවා, මේ ద్వාර වශයෙන් රූපයන්ගේ හඳුනා ගැනීම. මොකද ඒ ద్వාර වශයෙන් රූපයන්ගේ හඳුනා ගැනීමක් වැටහීමක් කරගත්තේ නැත්නම් නිසි ආකාරයෙන් ඒ රූප කර්මස්ථානේ, රූප වවත්තානේ කරගත්තා වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණයක් තමයි ඔය විසුද්ධි මාර්ග අට කතාව, ඒ වගේම
විභංග ප්‍රකරණ අට කතාවෙනි අට කතාවලදී පෙන්වා දෙනවා චක්කු ద్వාරයේ ගත්තහම ඒ වගේ සෝතද්්වාර ආදී ద్వාර ගත්තහම රූප කලාප නැත්නම් රූප වර්ග අපි කොහොමද හඳුනාගන්නේ කියලා. චක්කු ద్వාරස්මින්හි චක්කුකාය භාව දසක වශයෙන් තින්ස කම්මජ රූපානි. අර බලන්න චක්කු ద్వාරය ඇසුරු කරගෙන චක්කු දසක, කාය දසක, භාව දසක වශයෙන් කර්මජ රූප 30ක් පෙන්වා දෙනවා. උපත්තම්බකානි පන තේසං උතු චිත්තාහාර සමුට්ඨානානි චතුවිසතිති. අන උපස්තම්බක වශයෙන් ගත්තොත් එහෙම උතුජ රූප, චිත්තජ රූප, ආහාරජ රූප කියලා එහෙම නැත්නම් උතුජ අට්ටමක, චිත්තජ අට්ටමක, ආහාරජ අට්ටමක වශයෙන් චතුවිසති රූප 24ක් පෙන්වනවා. එතකොට සියල්ලක්ම 54ක් විදිහට විග්‍රහ කරනවා. හැබැයි තවත් තැනකදී කියනවා ජීවිත නවක කලාපය සම්බන්ධ කරගත යුතුයි කියලා. එතකොට දැන් මේ 54ට ජීවිත නවක කලාපය සම්බන්ධ කරගත්තොත් අපේ රූප 63ක් බවට පත් වෙනවා. අන්න හොඳට මතක තියාගන්න මේවා අට කතාවල පැහැදිලි කර දෙනවා. එහෙනම් චක්කුද්්වාරයෙහි චක්කු දසක, කාය දසක, භාව දසක වශයෙන් කර්මජ රූප 10 ඒවා 30ක් රූප තියෙනවා. ජීවිත නවක කලාපේ තියෙනවා. උපස්තම්භක වශයෙන් උතුජ අට්ටමක, චිත්තජ අට්ටමක, ආහාරජ අට්ටමක වශයෙන් රූප 24ක් තියෙනවා. ඒක සියලුම රූප එකතු කරපුවාම 63ක් බවට පත් වෙනවා. එතකොට දැන් මේ භාවනා යෝගියා ඒ තමන් ඇස වෙත හිත යොමු කරගත්තාම ඒ ඇසේ පිහිටි කලාපයන් දිහා හිත යොමු වෙනකොට පැහැදිලි රූප කලාප, අපැහැදිලි රූප කලාප වශයෙන් රූප කලාව ප්‍රකට වෙනවා. එතකොට පැහැදිලි වශයෙන් කියන්නේ යම්කිසි දිස්නයක්, යම්කිසි ආලෝකයක් ප්‍රකට වෙනවා. අපැහැදිලි රූප කලාපයෙන් දිස්නයක් නැහැ, වර්ණ ආලෝකයක් ප්‍රකට වෙන්නේ නැහැ. අර පැහැදිලි රූප කලාප ගත්තාම ඒවා කර්මජ රූප වගේම ප්‍රසාද රූපයක් තියෙන නිසා තමයි ඒවා පැහැදිලි රූප කලාපෙට ප්‍රකට වෙන්නේ. අන්න ඒ අනුව යෝගියා තේරුම් ගන්නවා චක්කු දසක කලාපයත් කාය දසක කලාපයත් කියන මේ ඇසේ පිහිටි ඒ දසක දෙක ඇවිදින් පැහැදිලි කර්මජ රූප. එතකොට ඒවා 10 මිටිනි. ඉතින් මම නම් වශයෙන් හඳුන්වනවා යම් දවසකදී භාවනා වශයෙන් දියුණු කරගෙන යන අවස්ථාවලදී ප්‍රයෝජනවත් වේවි. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය චක්කු ප්‍රසාදයේ වශයෙන් තමයි ඒ චක්කු දසක කලාපේ පිහිටා තිබෙන්නේ. ඒ වගේ ඇස තුළම පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කාය ප්‍රසාදයේ කියන මේ කාය දසක කලාප පිහිටා තියෙනවා. ඊට අමතරව අපැහැදිලි රූප කලාපයක් හැටියට අපිට ප්‍රකට වෙනවා භාව දසකය. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය භාව රූපය කියන මේ භාව රූප ප්‍රකට වෙනවා. ඒතර ඔය විදිහට රූප 10 මිති 3ක් යෝගියාට දකින්න පුළුවන්. ඊට අමතරව ඒ කර්මයෙන් හටගත්තා රූප අතර ජීවිත නවක කලාපය. මොකද හේතුව අපි මේ හැම ద్వාරයකම තියෙන තේජෝ ධාතුව බලවත් වෙච්ච ජීවිත නවක කලාපයක් තියෙනවා. අපි ඒවා ඉතින් ඉදිරියට තේරුම් ගන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කියලා රූප 9 මිති තියෙනවා. ඊට අමතරව අපැහැදිලි රූප වර්ග 3ක් තමයි චිත්තජ අට්ටමක, උතුජ අට්ටමක, ආහාරජ අට්ටමක. ඉතින් මෙතනදී අපි චක්සු ප්‍රසාදය නැත්නම් ඇස ඇසුරු කරගෙන චිත්තජ රූප පරීක්ෂා කර බැලුවට ඒ චක්කු විඥාන වැනි පංච විඥාන සිත් වලින් චිත්තජ රූප උපදවන්නේ නැහැ. එහෙමනම් හෘද වස්තු ඇසුරු කරගෙන උපද්දවන ඉපදින චිත්තයන්ගෙන් තමයි චිත්තජ රූප හටගන්නේ. එතකොට එහෙමනම් අර යෝගියාට ඒ හෘද වස්තුවේ පහළවන සෑම චිත්තක්ෂණයක උපාදක්ෂණයේදී තමයි ඔය චිත්තජ රූප පහළවන්නේ. ඒ වේගයෙන් ශරීරය පුරා පැතිරී යනකොට තමයි ඒ ඇස තුලත් අපට චිත්තජ රූප අරමුණු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇසත් එක්ක බැඳෙන චක්කු ద్వාරය තුල දකින්න පුළුවන්. එහෙනම් උතුජ රූප කියනකොට අපි දන්නවා උතුජ වර්ග 4ක් තියෙන අපේ ඉදිරියට තේරුම් ගන්නත් පුළුවන්. නමුත් මෙතන මතක් කරන්න
අපේ ශරීරයේ උතුජ රූප වර්ග 4ක් තියෙනවා. මොකද උතුජ රූප විහි කරන්නේ සෑම කලාපයකම පිහිටි තේජෝ ධාතුවෙන්. එතකොට සෑම කලාපයකම පිහිටි තේජෝ ධාතුවෙන් මේ උතුජ පරම්පරාවන් විහි කරන නිසා කම්මජ උතු, චිත්තජ උතු, ඒ වගේම උතුජ උතු, ආහාරජ උතු වශයෙන් උතුජ රූප වර්ග 4ක් තියෙනවා. කර්මජ කලාපයන්ගේ තේජෝ රූපයෙන් උපදවන්නා වූ පරම්පරාවන් හඳුන්වන්නේ කර්මජ උතුජ කලාපය. කර්මජ උතුජ කලාප. ඒ වගේම චිත්තජ කලාපයන්ගේ තේජෝ ධාතුවෙන් යම් රූප කලාප බිහි කරනවා නම් චිත්තජ උතුජ කලාප. ඒ වගේම උතුජ රූපයන්ගේ තේජෝවෙන් පරම්පරා බිහි කරනවා නම් ඒවට කියන උතුජ කලාප කියලා. ඒ වගේම තමයි ආහාරජ කලාපයන්ගේ තේජෝ රූපයෙන් යම් පරම්පරාවක් බිහි කරනවා නම් ඒවා ආහාරජ උතුජ පරම්පරා. ඔය විදිහට අපට ඒ උතුජ රූප හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම ආහාරජ රූප ගත්තාම ඒ ආහාරජ රූප ගත්තහම අපේ ශරීරයේ ආහාරජ රූප බිහි වෙන ක්‍රම 4ක් තියෙනවා. කම්මජ ඕජා, චිත්තජ ඕජා, උතුජ ඕජා, ආහාරජ ඕජා කියලා ඕජා රූප 4ක් තියෙනවානේ. කර්මජ කලාපයන්හි පිහිටි ඕජා රූපේ කම්මජ ඕජා. චිත්තජ කලාපයන්හි පිහිටි ඕජා රූපේ චිත්තජ ඕජා. උතුජ කලාපයන්හි පිහිටි ඕජා රූපේ උතුජ ඕජා. ආහාරජ කලාපයන්හි පිහිටි ඕජා රූපේ ආහාරජ ඕජා. එතකොට එහෙමනම් ඒ කලාපයන්හි ඕජා ශක්තියෙන් යම්තාක් පරම්පරා බිහි කරනවා නම් අපි ඔක්කොටගේ පොදුවේ ආහාරජ රූප කියලා. එහෙනම් චක්කුද්්වාරය අරමුණු කරගත්තාම අපට පුළුවන් පැහැදිලිවම තේරුම් කරගන්නට රූප මිටි වශයෙන් ගත්තොත් මිටි වර්ග 7ක් තියෙනවා. කලාප ඒ කියන්නේ කලාපස 7ක් තියෙනවා. ඒවා වෙන වෙනම රූප ගණන් කර බැලුවොත් එහෙම රූප සියල්ලක්ම 63ක මිටියක් එකට එකතු වෙලා තමයි මේ චක්කුද්්වාරය කියන දේ සකස් වෙලා තිබෙන්නේ. එතකොට ඊට අමතරව අපි ගත්තොත් එහෙම චක්කුද්්වාරයේ ඒ යෝගියා යම්තා දුරට වටහා ගත්තනම් තේරුම් කරගත්තනම් ඊට පස්සේ පුළුවන් සෝතද්්වාරයේ හිත යොමු කරගන්න. අන්න අට කතාවේ පැහැදිලි කරනවා තථා සෝත ගාන ජීවහා ద్వාරේසු අන්න මෙසේම සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර කියන මේ ద్వාරයන්හි ඒ කලාප හඳුනා ගන්නට කියලා කියනවා. ඒකේ තේරුම එනවා ඒ සෝතද්්වාරයේ තුලදී සෝත දසක, කාය දසක, භාව දසක, ජීවිත නවක, චිත්තජ අට්ටමක, උතුජ අට්ටමක, ආහාරජ අට්ටමක වශයෙන් රූප 63ක් තිබෙනවා. ඒ වගේම තමයි ගානද්්වාරයේ ගත්තාම ගාන දසක, ඒ වගේම කාය දසක, භාව දසක, චිත්තජ අට්ටමක, උතුජ අට්ටමක, ආහාරජ අට්ටමක වශයෙන් ජීවිත නව කලාපයත් සමග ඒ ගානද්්වාරයේ රූප 63ක් තිබෙනවා. දැන් ජීවහද්්වාරයේ ගත්තාම චක්කු දසක වගේම එතන තිබෙනකොට ඒ වෙනුවෙන් ජීවහා දසක, කාය දසක, ඒ වගේම භාව දසක, ජීවිත නව කලාප, චිත්තජ අට්ටමක, උතුජ අට්ටමක, ආහාරජ අට්ටමක වශයෙන් රූප වර්ග 63ක් පිහිටා තිබෙනවා. ඊට පස්සේ පැහැදිලි කර දෙනවා කායද්්වාරයේ කාය භාව දසක වශයෙන් අන්න බලන්න කායද්්වාරයේ ගත්තාම කාය දසකයයි භාව දසකයයි කියලා දසක දෙකයි තිබෙන්නේ. ඒ වගේම උතු සමුට්ඨානාදී වශයෙන්ච චතුචත්තාලීස අන්න උතුජ අට්ටමක, ඒ වගේම චිත්තජ අට්ටමක, ආහාරජ අට්ටමක එකතු කරගත්තාම 44ක් වෙනවා. හැබැයි ජීවිත නව කලාපෙත් එකතු කරගත්තොත් 53ක් බවට පත් වෙනවා. එහෙමනම් ඔන්න ඊට පස්සේ පැහැදිලි කර දෙනවා මනෝද්්වාරේ හදේ වත්තු කාය භාව දසක වශයෙන් චේව උතු සමුට්ඨානාදී වශයෙන්ච චතුපන්නාස මේව කියන. අන්න මනෝද්්වාරය කියලා කියන්නේ හෘද වස්තුව ඇසුරු කරගෙන පවතිනා වූ ඒ කියන්නේ මනෝද්්වාරය කියන භවාංග සිත පවතින නැත්නම් මනෝද්්වාරය ගතම හදවත ඇසුරු කරගෙන ඒ පහළ වන ద్వාරය අරමුණු කරගත්තාම
එතන හදේ දසක කලාපයේ සමග තිබෙනවා කාය දසක භාව දසක වශයෙන් දසක තුනක් තිබෙනවා. ඒ වගේම උතුජ ආහාරජ චිත්තජ කියලා කලාප 8ක බැගි 24ක් තිබෙනවා. ජීවිත නව කලාපේ තිබෙනවා. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් චක්කුද්්වාරේ රූප 63ක්, ඒ වගේම සෝතද්්වාරේ රූප 63ක්, ගානද්්වාරේ රූප 63ක්, ඒ වගේම ජීවහාද්්වාරේ රූප 63ක්, කායද්්වාරේ රූප 53ක්, ඒ වගේම තමයි මනෝද්්වාරේ රූප 63ක් වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන්. එතකොට දැන් අපි මේ කියන ద్వාරයන්හි ඒ රූප කලාප හඳුනාගත්තාම ద్వාර විපස්සනාව තමයි දැන් වඩන්නේ. කොහොමද වඩන්නේ? අර මුලින් අපි ඉගෙන ගත්ත විදිහට ඒ කලාප හඳුනාගෙන ඒ කලාපයන්ගේ ඇතිව නැති වෙන ස්වභාවය දකිමින් ඒ කලාප වශයෙන් බිනි බිනි යන ආකාරය දකිමින් කලාප විපස්සනාව වඩන්න පුළුවන්. තව සමහරක් යෝගීන් ඉන්නවා ඒ කලාප වශයෙන් දකින්න රූපයේ නැත රූප මිටියෙහි ඒ රූප වෙන වෙනම හඳුනාගෙන වෙන වෙනම ගලවන වෙන වෙනම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් යනවනම් ඒ කලාපයේ මිටි වශයෙන් ගන්න නැතුව ඒ මිටියේ පිහිටි රූප වෙන වෙනම විදර්ශනා කරනකොට අන්නේ යෝගියාට ඇති වෙනවා මොකක්ද අනුපද විපස්සනාව. එතකොට මේ කලාප විපස්සනාව තුළින්ම පුළුවන් මේ චක්කුද්්වාරාදී ద్వාරය විදර්ශනා කරන්න. ඒ වගේම තමයි අනුපද ධම්ම විපස්සනා වශයෙන්මුත් විදර්ශනා කරන්න පුළුවන්. ඒ වගේම තවදුරටත් මේ යෝගියාට මේ ගැඹුරු අවබෝධයක් වටහා ගැනීම සඳහා මොකද කරන්නේ? ඒ චක්කුද්්වාරාදී ద్వාරයන්හි පිහිටි ඒ රූප හඳුනාගෙන ඒ රූපයන්ගේ ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන වෙන වෙනම හඳුනා ගනිමින් මේ සියල්ලක් විදර්ශනා කරනවා. එතකොට දැන් බලන්න අර සන්තති ගණය, සමූහ ගණය, කිච්ච ගණ කියන මේ ගණ තුනම බිඳින ආකාරයට මේ ద్వාරයන් අරමුණු කරගෙන ద్వාරයන්ගේ රූප කලාප හඳුනාගෙන ඒ යෝගියාට විදර්ශනා කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ණය ක්‍රමයේ තමයි අපි කෙටියෙන් මතක් කර දෙන්නේ භාවනා යෝග්‍යයෙන්ද. ඊට පස්සේ අපි බලමු තවදුරටත් මේ රූප කලාප විපස්සනාවේ යෙදෙනකොට මේ යෝගියාට පුළුවන් තේරුම් කර ගන්නට තවත් කලාප ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් තුළ ඒ වගේ අභිධර්මයේ තුළ අපට දකින්න පුළුවන්. ඒ කියන්නේ කර්මජ කලාප, ඒ වගේම තමයි චිත්තජ කලාප, උතුජ කලාප, ආහාරජ කලාප කියන මේ කලාප ටික වෙන් කර ගන්නවා නම් ඒ යෝගියාට දකින්න පුළුවන් කර්මජ කලාප මිටි වශයෙන් 9ක් තිබෙනවා. චක්කු දසක කලාප, සෝත දසක කලාප, ගාහන දසක කලාප, ජීවහා දසක කලාප, කාය දසක කලාප, ස්ත්‍රී පක්ෂයට ස්ත්‍රී භාව දසක කලාප, පුරුෂ පක්ෂයට පුරුෂ භාව දසක කලාප, ඒ වගේම හදේ වත්තු දසක කලාප, ජීවිත නවක කලාප කියන. එතකොට මේ කියන කලාපයන් 9ම වෙන වෙනම දකිමින් ඒවාද අර කලාප විපස්සනා වශයෙන්, අනුපද විපස්සනා වශයෙන්, ඒ වගේ ලක්ෂණාදී චතුක විපස්සනා වශයෙන් ඒ යෝගියාට දියුණු කරන්න පුළුවන්. ඉතින් ඒවා අපි අමුතුවෙන් විස්තර කරන්නේ නැහැ. නමුත් කෙනෙකුට ගැටලු මතුවෙන්න පුළුවන්. මොකද අපි මේවා දේශනා කරන්නේ භාවනා වඩන අයට භාවනාවට මේ වගේ ක්‍රම තියෙනවා කියන දැනගැනීම පිණිස විතරයි. නැත්නම් මේ වෙලාවේ භාවනා කමටහනක් දීර්ඝ වශයෙන් විස්තර කර දෙන්නට කාලයක් නොවන නිසා. ඊළඟට අපි බලමු චිත්තජ කලාප ගත්තහම චිත්තජ කලාප 8ක් තිබෙනවා. දැන් මේ පින්වතුන් මතක තියෙනවද දන්නෙත් නැහැ. අර දැන් අපි කතා කරේ මේ ద్వාර කතාවේදී චිත්තජ සුද්දාෂ්ටකය විතරයිනේ. හැබැයි මේ චිත්තජ සුද්දාෂ්ටකයත් සමග උපදින තවත් කලාප තිබෙනවා. ඒක නිසා චිත්තජ කලාප අපි 8ක් වශයෙන් ඉගෙන ගන්න පුළුවන් මේ ධර්මයේ ගවේෂණය කරද්දී. ඒක චිත්තජ සුද්දාෂ්ටක කලාපය, කාය විඤ්ඤාති නවක කලාපය, කාය විඤ්ඤාති ලහෝතාදී ඒකාදශ කලාපය, කාය විඤ්ඤාති ලහෝතාදී ද්වාදශක කලාපය, වචී විඤ්ඤාති දසක කලාපය, ඊළඟට වචී විඤ්ඤාති ශබ්ද ලහෝතාදී තේරසක කලාපය,
ඒ ආස්වාස ප්‍රස්වාස චිත්ත ශබ්ද නවක කලාපය ආස්වාස ප්‍රස්වාස චිත්තජ ශබ්ද ද්වාදශක කලාපය කියලා කලාප 8ක් මේ භාවනා යෝගියාට ඒ චිත්තජ රූපයන්ගේ ගැඹුරට යනකොට ඒ චිත්තජ රූපයන්ගේ වර්ගීකරණය තුලින් ඒ යෝගියාට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ චිත්තජ සුද්ධාෂ්ටකය හඳුනාගන්නේ කොහොමද? අද හෘද වස්තුවට හිත තියාගෙන ඒ පහළ වෙන චිත්ත පරම්පරාවත් එක්ක උපදින්නා වූ ඒ සුද්ධාෂ්ටකය හඳුනා ගන්නවා. එතකොට මුළු ශරීරය පුරාම මේ සුද්ධාෂ්ටකයේ පැතිරියන ආකාරය වටහා ගන්න පුළුවන්. ඊළඟ කාය විඤ්ඤාති නවක කලාපේ බොහොම වැදගත් වෙනවා. මේ කය සෙලවීම වැනි ක්‍රියාවන්හි තමයි කාය විඤ්ඤාති නව කලාපේ හටගන්නේ. ඒ කියන්නේ එතකොට චිත්තකිරිය වායෝ ධාතුව. ඒ කියන්නේ චිත්තකිරිය වායෝ ධාතුව කියලා කියන්නේ Tamanට මේ භාවනා යෝගියාට පුළුවන් ඒ අත සොලවනවා කියන සිතත් එක්ක අත සොලවන්න. ඒ අත සොලවනකොටම ඒ අත සෙලවීමේ සිතත් එක්ක උපදිනවා වායෝ ධාතුව අධිකව චිත්තජ රූප. ඒ චිත්තජ රූපයන්ගෙන් තමයි මේ අත සොලවන්නේ අත ඔසවන්නේ. එතකොට දැන් බලන්න අත සෙලවීමේ කාර්ය අපි කියන්නේ කාය විඤ්ඤාතිය. එහෙමනම් ඒ කාය විඤ්ඤාතිය හටගත්තේ කොහොමද? අර කාය චිත්තකිරිය වායෝ ධාතුව වෙනත වායෝ ධාතුව අධික වෙච්ච සුද්ධාෂ්ටකය සමග. ඒ නිසා අන්න බලන්න ඒ සුද්ධාෂ්ටකයයි කාය විඤ්ඤාතියයි මේ දෙකම පරිග්‍රහ කරනකොට කාය විඤ්ඤාති නවක කලාපය ඒ යෝගියාට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට බලන්න ලහුතාදී ඒකාදශ කලාපය. ඒ ලහුතාදී ඒකාදශ කලාපය කියලා කියන්නේ මේ කාය විඤ්ඤාතියවත් වචී විඤ්ඤාතිය සම්බන්ධයක් නැතිව මේ චිත්තජ රූපයන්ම වේගයෙන් පහළ වෙනවා. පහළ වෙනකොට ඒ චිත්තජ කලාපයන්ගේ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ ඒ සුද්ධාෂ්ට කලාපයන් සමග ඒ සැහැල්ලු බව මෘදු බව කර්මණ්‍ය බව කියන මේ ලක්ෂණ තුන අපට හොඳට ප්‍රකට වෙනවා. විකාර ඒ කියන්නේ වෙනස් වීම ප්‍රකට වෙනවා. අන්න බලන්න සුද්ධාෂ්ටකයේ සමග කෙනෙකුට ඒ ලහුතා මුදුතා කම්මඤ්ඤතාවය ප්‍රකට වෙනවා නම් අපි ඒකට කියනවා ලහුතාදී ඒකාදශක කලාපය කියලා. ඊළඟට පින්වතුනි කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදශක කලාපය හතරවෙනි කොටස. ඒ කියන්නේ මොකක්ද? දැන් අපට සිතක් පහළ වුණා කය සොලවන්න ඕනේ කියලා. කිසිම අපහසුාවක් නැතුව අපි කය හොඳට සොලවගෙන යනකොට මේ කයේ සෙලවිල්ලත් එක්කම ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ රූප තුන ප්‍රකට වෙනවා. අන්න බලන්න චිත්තකිරිය වායෝ ධාතුව නැත්නම් චිත්තජ අට්ඨම කලාපයෙන් මේ කාය විඤ්ඤාති ඇති කරනකොට ඊට සැහැල්ලුවේ මේ කාය විඤ්ඤාති පවත්වාගෙන යනකොට ඒ කාය විඤ්ඤාති රූපය සමග ලහුතා මුදුතා කම්මඤ්ඤතා රූප හතර එකතු වීම නිසා තමයි අර කියන කාය විඤ්ඤාති ලහුතා ද්වාදශ කලාපය හටගන්නේ. එතකොට තවදුරටත් මේ යෝගියා මේ චිත්තජ අට්ඨම චිත්තජ රූපයන් ගවේෂණය කරමින් යනකොට මේ යෝගියා භාවනාවේදී ශබ්දයක් නගනවා. ඒ යම් ශබ්දයක් නගනකොට වැටහෙනවා Tamanට ශබ්දයක් නගන සිතක් පහළ වුණා. අන්නේ සිත ඇවිදින් පඨවි ධාතු අධික වෙච්ච චිත්තජ රූප. එතකොට පඨවි ධාතු අධික වූ චිත්තජ රූපයන් උගුරේදී කර්මජ පඨවි සමග හැපිලා තමයි මේ වචන ශබ්දේ එළියට ආවේ. අන්න ඒ වෙලාවේ තේරුම් ගන්නව එහෙනම් අන්න එතකොට වචී විඤ්ඤාති දසක කලාපය කියලා කියන්නේ ඇයි? දැන් මුවින් ශබ්දයක් පිට වෙනකොටම සද්ද රූපයක් වෙමිනියා ඒ සද්ද රූපයත් එක්කම ඒ වචන හැසිරීම වචී විඤ්ඤාතියත් එක්ක ශබ්දය සමග චිත්තජ අට්ඨම කලාප කියන මේ 10 තමයි වචී විඤ්ඤාති දසක කලාපය කියලා කියන්නේ. ඊළඟට දැන් මේ ඉතා පහසුවෙන් එක දිගට පැටලවිල්ලක් නැතුව වචන එක දිගට කතා කරනවා. වචන ප්‍රකාශ කරනවා. වචන ගංගාවක් වගේ ගලා බසිනවා. අන්නේ වෙලාවේදී මේ වචී විඤ්ඤාති ශබ්දයේ සමග ඒ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ රූප කලාප තුන බලවත් වෙන රූප වර්ග තුන බලවත් වෙන Tamanට දැනෙනවා. ඒ වෙනස තේරුම් ගන්නකොට අන්න වචී විඤ්ඤාති ශබ්ද ලහුතාදී තේරස කලාපයේ වශයෙන් ඔන්න කලාපය හඳුනා ගන්නවා. නැත්නම් තවදුරටත් මේ යෝගියා ආස්වාස ප්‍රස්වාස අරමුණේ ඉන්නවනම් ඒ ආස්වාස ප්‍රස්වාස අරමුණේ ඉන්නකොට ආස්වාස ප්‍රස්වාස කිරීමට යොදන සිතක් තියෙනවනේ. ඒ සිතත් එක්ක ඇතිවන ශබ්දයක් තියෙනවා. ඒ ශබ්ද එක්වීමෙන් තමයි
ඒ කලාපෙතින් ආස්වාස ප්‍රස්වාස චිත්තජ ශබ්ද නවක කලාපය කියලා. එතකොට ඒ කියන්නේ සමහරක් මේ ආස්වාස් ප්‍රස්වාසත් එක්ක යම් ශබ්දයක් ප්‍රකට වෙනවා නම් ඒ ශබ්දය එක්ක චිත්තජ අටම කලාප එකතු වුණාම කියන අපි ආස්වාස ප්‍රස්වාස චිත්තජ ශබ්ද නවක කලාපය කියලා. ඊළඟට පින්වතුනි ආස්වාස ප්‍රස්වාස චිත්තජ ශබ්ද ද්වාදශක කලාපේ. දැන් අපි ආස්වාස් ප්‍රස්වාසයේ ඉතාමත් පහසුවෙන් සැහැල්ලුවෙන් වේගින් කරගෙන යනකොට ඒ ශබ්දයත් එක්කම ඒ ලහවතා මුදිතා කම්මඤ්ඤතා කියන මේ ගුණාං ඒ රූපත් ප්‍රකට වෙමින් මේ ආස්වාස් ප්‍රස්වාස දැනෙනකොට එතනදී අපි රූප 12ක් වශයෙන් තේරුම් ගන්නවා. ඒ කියන්නේ එතන චිත්තජ අට්ඨම කලාපයත් එක්ක ලහවතා මුදිතා කම්මඤ්ඤතා ඒ වගේම ශබ්ද රූපයත් එක්ක අපි 12ක් වශයෙන් තේරුම් ගන්නවා. ඔය විදිහට මේ භාවනා යෝගියාට ඒ චිත්තජ කලාපයන් ගැඹුරට පරීක්ෂා කරන්න උවමනා නම් හැබැයි මේවා අපි වචන වශයෙන් කතා කරලා බෑ. මේවා භාවනාවෙන් දියුණු කරගත්ත සමාධියක් තියෙනවා. ඒ සමාධිය පාදක කරගෙන තමයි අනුපිළිවෙලින් මේවා ප්‍රගුණ කරමින් යා යුතු වන්නේ. ඒතර අන්නේ විදිහට ප්‍රගුණ කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒවා කැමැත්තකුත් තියෙනවා නම් තමන්න පුළුවන් හැටියට ඒ චිත්තජ කලාප 8 වෙන් කරලා වර්ග කරගන්න පුළුවන්. එසේ වර්ග කරලා හඳුනාගත්තට පස්සේ ඒ සියල්ල කලාප විපස්සනා වශයෙන් හරි අනුපද ධම්ම විපස්සනා වශයෙන් හරි ලක්ෂණාදී චතුක විපස්සනා ණය ක්‍රමයෙන් හරි කියන වික්‍රම තුනටම හෝ තුනේ එක ක්‍රමයකට Tamanට කැමති විදිහකට පුහුණු වෙන්න පුළුවන්. මේ සත්ත්ව පුද්ගල සංඥා සම්පූර්ණයෙන්ම යටපත් වෙලා මේ රූප කර්මස්ථාන එහෙම රූප ව්‍යවස්ථානය සම්පූර්ණයෙන්ම බලවත් වෙනකන් ප්‍රකට වෙනකන්. ඊළඟට යම්කිසි යෝගියෙක් මේ කියන කම්මචිත්ත කලාප අවසන් වුණාට පස්සේ ඒ යෝගියාට තවදුරටත් මේ භාවනාව ගැඹුරට හදාරන්න උවමනයි නම් පුළුවන් උතුජ කලාප හඳුනා ගන්න. උතුජ කලාප වර්ග 4ක් අපට පැහැදිලි දෙනවා. උතුජ සුද්ධාෂ්ටකයේ දැන් පැහැදිලි අපි ඉගෙන ගත්තා කම්මජ තේජෝ චිත්තජ තේජෝ උතුජ තේජෝ ආහාරජ තේජෝ කියන මේ තේජෝ ශක්තියෙන් උපද්දවන ඒ සුද්ධාෂ්ටක කලාප. එතකොට මේ සුද්ධාෂ්ටක කලාපයන් අමතරව තිබෙනවා දෙවෙනි කලාපය හැටියට උතුජ ශබ්ද නවක කලාපය කියලා කලාපයක්. ඒ කියන්නේ උතුජ සුද්ධාෂ්ටකයේ සමග විශේෂයෙන්ම ශබ්දය යෙදෙනවා. ශබ්දයක්. දැන් උදාහරණයක් අපි ගත්තොත් එහෙම ඇඟ ඇතුලෙන් ශබ්දයක් කියන එකපාරට අපි ගත්තතර ඇතුලේ තියෙන වාතය උඩට ගේනවනේ. එතකොට ඒ ගොරග සද්දයක් එනවනේ. එතකොට ඒ ශබ්දයේ එක්ක එන්නේ කවුද? මේ උතුජ පරම්පරාව. උතුජ අට්ටමකයත් එක්ක ශබ්දය ඇති ශබ්දයෙන් විතරම ශබ්දය ඇහෙනවනේ. අන ශබ්ද රූපයත් එක්ක උතුජ අට්ටම කලාප එකතු වෙනවා අපි කියන උතුජ ශබ්ද නව කලාපය කියලා. ඊළඟට දැන් බලන්න ලහුතාදී ඒකාදශක කලාපේ. ඒ කියන්නේ අර උතුජ පරම්පරාවන් වේගයෙන් පරම්පරාව බිහි කරන යනකොට පරම්පරාවත් එක්ක ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන මේ රූපයන්ගේ වෙනස සහ ඒ විකාර භාව වෙනස් වෙන ස්වභාවය ඒ යෝගියාට වැටහෙනවා නම් ඒ යෝගියාට ප්‍රකට වෙනවා නම් ඒ යෝගියාට මුදුන්පත් වෙනවා නම් අන්න ඒ වෙලාවේ අපි කියනවා ලහුතාදී ඒකාදශක කලාපය වටහා ගත්තා කියලා. එහෙනම් තවදුරටත් මේ යෝගියාට අර ශබ්දයක් එක්කම ලහුතා මුදිතා කම්මඤ්ඤතාවය ප්‍රකට වෙනවා නම් අපි ඒක කියන ශබ්ද ලහුතාදී ද්වාදශක කලාපය කියලා. ඒතර ඔය විදිහට කලාප 4ක් විදිහට මේ උතුජ පරම්පරාව ගැඹුරට හදාරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ආහාරජ රූප ගත්තාම ඒ ආහාරජ කලාප වර්ග දෙකක් අපට ධර්මයේ සඳහන් වෙනවා. ඒ ආහාරජ සුද්ධාෂ්ටකය. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන ඒ අටේ මිටි ඒවා හටගන්නේ කම්මජ ඕජාවෙන් හෝ චිත්තජ ඕජාවෙන් හෝ උතුජ ඕජාවෙන් හරි ආහාරජ ඕජාවෙන් පටන් ගන්න ඒ ආහාරජ පරම්පරාව හඳුනා ගන්නවා නම් ඒ සුද්ධාෂ්ටකය. ඊළඟට මේ සුද්ධාෂ්ටක හඳුනාගෙන නැවතත් මේ යෝගියා මොකද කරන්නේ? ඒ සුද්ධාෂ්ටක කලාපයන්ගේම පිහිටි ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන මේ වෙනස් වීමේ ස්වභාවය වැටහෙනවා නම් අන්න එතනදී කියන ලහුතාදී ඒකාදශක කලාපය කියලා. ඔය විදිහට
ඍතුයෙන් හටගත්ත කලාප හතරත් ඒ වගේම චිත්තයෙන් හටගන්න ආහාරයෙන් හටගන්න කලාප දෙකක් කියන මේ දෙකත් හොඳට පරීක්ෂා කරලා හොඳට ඉගෙන ගත්තට පස්සේ භාවනා මනසින් දැක්කට පස්සේ ඒවා විදර්ශනා වශයෙන් වඩන්න ඕන අවස්ථාවේදී යෝගියාට පුළුවන් අර කලාප විපස්සනා අනුපදිතම විපස්සනා ලක්ෂණාදී චතුක්ක විපස්සනා කියන මේ විදර්ශනා ණය ක්‍රම වලින් ඒ භාවනාව දියුණු කරගෙන ඉදිරියට පියමන් කරන්නට. ඉතින් ඔය විදිහට තමයි අපි ඒ ධාතු මනසිකාර භාවනාව පාදක කරගෙන ඒ ධාතු හතර විතරක් නෙමෙයි උපාදාය රූප සියල්ලක් හඳුනාගෙන ඒ උපාදාය රූපයන් ඇසුරෙන් කලාප හඳුනාගෙන ඒ කලාප තුළින් ద్వාර විපස්සනාවත් පුරුදු වෙලා නැවතත් ඒ කලාප එකින් එකට විස්තර සහිතව ඒවා වැටහෙන ආකාරයට ප්‍රගුණන ආකාරයට පුහුණු වෙන්න පුළුවන් නම් අන්න ඊ타ත්ම හොඳ දියුණු අවස්ථාවක් බවට හිතපත් වෙනවා. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. ඒතකොට එහෙනම් ආධ්‍යාත්මික මේ රූප කයෙහි නිවැරදිව මේ ධාතු ප්‍රකට කර ගනිමින් ඒ විදර්ශනා භාවනා වඩමින් අන්න කායානුපස්සනාව යෙදෙනවා. එතකොට මේ ආධ්‍යාත්මිකව හොඳට කායානුපස්සනාව යෙදෙන යෝගාවචරයාට බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. එතකොට දැන් තමන්ගේ කයේ පඨවි පෝතේජු වායෝ යම් විදිහකට තමන්ට වැටහෙනවද ප්‍රකට වුණාද ඒ විදිහටම තමයි බාහිර පුද්ගලයන්ගේද පඨවි පෝතේජෝ වායෝ කියන මේ වාගේ විග්‍රහය. එතකොට අපි එහෙනම් අර ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගත්තා වගේ බාහිර පුද්ගලයන් තුළද මේ රූපස්කන්ධයේ ප්‍රකටන හැටියට ඒ කලාප විපස්සනා අනුපදිතම විපස්සනා ලක්ෂණාදී චතුක්ක විපස්සනාවන් දියුණු කරගන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි පින්වතුනි අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති. සමහරක් වෙලාවට බාහිර කය තුළ වැඩි වෙලාවක් ඉන්නකොට සමාධිය පිරෙන්න පුළුවන්. ඒ වගේම රූප කලාප ඒ රූප පරිග්‍රහය බොඳ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට නැවත ආධ්‍යාත්මය කරනවා නැවත බාහිර කරන ඔය විදිහ මාරුවට ආධ්‍යාත්මික බාහිර වශයෙන් හොඳට මේ යෝගියා දියුණු කරගන්නවා. එතකොට මේ කියන විදර්ශනා ක්‍රමය නැත්නම් මේ කියන කලාප ක්‍රමය පුරුදුනාට පස්සේ අර මහා හත්තිපදෝපම සූත්‍රයේ වැනි සූත්‍ර දේශනාවන් වෙත අපි හිත යොමු කරගන්නකොට අපිට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන තවත් දේශනාවක් තිබෙනවා. ඒ තමයි අපේ මේ ශරීරයේ තියෙන පඨවි කොටස්, ආපෝ කොටස්, තේජෝ කොටස්, වායෝ කොටස් කියලා කොටස් තියෙන හතරක් තියෙනවානේ. අන්න ඒ කොටස් වෙන් කරලත් ඒ වාගේද රූප ඒ වාගේද පිහිටි කම්ම චිත්ත ඍතු ආහාර කියන චතු සමුට්ඨානික රූපද එහෙමත් ඒක සමුට්ඨානික රූපද සමුට්ඨාන දෙකකින් හටගත්ත රූපද කියන දේ පෙන්වමින් අපට පැහැදිලිවම දේශනා කර තිබෙනවා. අන්න ඒක නිසා අපට ඒවත් වැදගත් වෙනවා. ඊ타ත්ම හොඳින් මේ භාවනා මාර්ගය දියුණු කරගන්නට යම් කිසි කෙනෙක් උත්සාහවත් වෙනවා නම් වීර්ය කරනවා නම් ඒ සම්බන්ධව සවිස්තරාත්මක ඒ ධාතු කර්මස්ථාන භාවනාවත් පුරුදු වෙන්නට ඕනේ. ඉතින් ඒ සම්බන්ධ උනන්දුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් විතරක් මම කෙටියෙන් ඒ වාද මතක් කරගෙන යන්නම්. එතකොට දැන් අපි ගත්තොත් අපේ දැන් ශරීරයේ පඨවි කොටස් 20ක් තියෙනවා කේසා ඉඳලා මත්තලුංගය දක්වා. එතකොට මේ කියන පඤ්ඤාත්තිය යටපත් වෙමින් ඒ කේසා කියන මේ කොටස් ප්‍රකට වීමත් එක්ක ඒ කෙස්වල ධාතු ප්‍රකට වෙනවා නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර ධාතු ප්‍රකට වෙනවා නම් ඒ සතර ධාතුන්ගේ විදර්ශනාවත් එක්ක කේසා කියනකොට එහි පිහිටි රූප කලාප මොනවද කැඩි කැඩි බිඳි බිඳි යන ඒ රූප මිටි මොනවාද කියලා ගවේෂණය කරනකොට ඒ යෝගියාට වැටහෙන්නට ඕනේ කේසා කියනකොට මේ හැමත බද්ධ වෙලා තිබෙන කෙස්වල මේ රූප කලාපෙන් රූප වර්ග 53ක් තිබෙනවා. ඒ 53 අපි ගත්තොත් එහෙම කාය දසක, භාව දසක, ජීවිත නවක, චිත්ත ජට්ටමක, උතු ජට්ටමක, ආහාර ජට්ටමක කියන රූප 44 නෙමෙයි 53ක් දක්වා ජීවිත නව කලාපයක 53ක් තිබෙනවා.
ඉතින් ඊට අමතරව පින්වතුනි ශරීරයේ ලෝමා අරමුණු කරගෙන පඤ්ඤාත් ඉක්මවලා එහිදී ධාතු ප්‍රකට වෙනවා නම් ධාතු ලක්ෂණ වැටෙනවා නම් කලාප හඳුනා ගත්තාම ඒ කලාප වශයෙන් රූප විතර තිබෙන 53ක්. ඒ වගේ නියපොතු, දත්, හම, මස්, නහර, ඇට මිදුළු වකුගඩු, හෘදය, අක්මාව, දලඹුව, ඇලදිව, පපුමස, අතුණු බහන්, ඒ වගේම උදරය, කරීස, මත්තොළුංග. එතකොට මෙතනදී උදරය, කර කියන්නේ පැසුණු ආහාර, නොපැසුණු ආහාර කියන මේ උදරියන් කරීසන් කියන මෙන්න මේ දෙකේ තිබෙන්නේ උතුජ අට්ටම කලාප විතරයි. අනිත් පටවි හැම කොටසකම තිබෙනවා කාය දසක කලාප, භාව දසක කලාප, ජීවිත නව කලාප, චිත්ත ජට්ටමක, උතුජ අට්ටමක, ආහාර ජට්ටමක වශයෙන් රූප 54 53 ගානේ තිබෙනවා. එතකොට ඊට පස්සේ පින්වතුනි ඒ ඔය කතා කරේ අපේ ශරීරයේ පිළි පටවි කොටස්නේ. එහෙනම් මේ පටවි කොටස් හොඳට Tamanට වැටහෙනවා නම් මේ වටහා ගන්නටම ඕනේ අනිවාර්යයෙන්. මොකද ඒ සවිස්තරාත්මක ධාතු මනසිකාර භාවනාවේදී ඒ උගන්වන ක්‍රමය ඉගෙන ගත යුතුමයි, පුහුණු විය යුතුමයි. ඊළඟට අපි කතා කරනවා ආපෝ කොටස් 12ක් අපේ මේ ශරීරයේ බද්ධ වෙලා තිබෙනවා. පිත්තසෙම එන සැරව, ලේ, ධාඩිය, මේද තෙල්, කඳුළු, බුරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මූත්‍රා වශයෙන් තිබෙනවා. එතකොට මෙන්න මේ වාගේ අපි බලන්නට ඕනේ ශරීරයට බද්ධ වෙලා තිබෙන මොනවද, ශරීරයෙන් බැහැර වෙන දේවල් මොනවද කියලා. දැන් ගත්තොත් එimhe පුබ්බෝ සරව කියන දේවල් ලේ නරක් වීමෙන් ඇති වෙච්ච නිසා ඒ තුල කම්ම, චිත්ත, ආහාර රූප නැහැ. එහෙනම් ඒ සරවල තිබෙන්නේ උතුජ රූප විතරයි තිබෙන්නේ. අන්න ඒ දේ වටහා ගන්නට ඕනේ. ඊළඟට තමයි මුත්‍රා. මූත්‍රා කියන්නේ ශරීරයෙන් බැහැර වෙන දෙයක්. ඒ ශරීරයෙන් බැහැර වෙන මූත්‍රාවල තිබෙන්නේ මොනවද? උතුජ අට්ටමක කලාප විතරයි තිබෙන්නේ. අන්න බලන්න මෙතන පැහැදිලිවම අපිට වටහා ගන්න පුළුවන් ඒ ද්‍රව්‍යයන් තුල ඒ කොටස් තුල තිබෙන රූප මොනවද කියලා. ඒ වගේ තවදුරට ගවේෂණය කරද්දී සේදෝ දහඩිය. දැන් දාඩිය බලන්න මේ දාඩිය දැන් ඒ වගේම සේදෝ, මේදෝ, කේලෝ, සිංගානිකා කොටස් හතරක් තියෙනවා. දැන් සේදෝ කියලා කියන්නේ දහඩිය. මේදෝ කියන්නේ මේද තෙල්. ඊළඟට තමයි තවදුරටත් ගත්තොත් අපි කේලෝ කියලා කියනවා. ඊළඟට කෙල. ඒ වගේ සිංගානිකා කියලා කියනවා සොටු. හැබැයි ඇත්තටම මේද තෙල් කියන දේවල් ශරීරය ඇතුළේ බද්ධ වෙලා තිබෙන. හැබැයි මේ අපි ගත්තොත් එimhe ශරීරයෙන් බැහැර වෙලා එන අනිත් කොටස් ටික දැන් උදාහරණයක් අපි ගත්තොත් අස්සු කඳුළු වගේ දේවල් ගත්තොත් එයාට කඳුළු වගේ දේවල් ගත්තොත් එහෙම අපිට පැහැදිලිවම ප්‍රකට වෙනවා ඒ කඳුළු වල තිබෙන්නේ මොනවද කියලා. ඒතකොට කඳුළු වල තිබෙන්නේ මොනවද කියලා ඒ යෝගියා බලනකොට වටහා ගන්නට ඕනේ ඒ කඳුළු කියලා කියන්නේ අපි බැහැර වෙන දෙයක් නේ. අන්න ඒ නිසා පැහැදිලි කර දෙනවා තථාගතයන් වහන්සේ අපට බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළින් යෝගියා කොහොමද මේක මොන කලාප කියලා තේරුම් ගන්න කියලා. දැන් සේදෝ කියලා කියන්නේ දාඩියනේ. එතකොට මේ දාඩිය කියන දේ ගත්තාම චිත්තජ අට්ටමක සහ උතුජ අට්ටමක වශයෙන් රූප 8 මිටි දෙකක් තමයි තිබෙන්නේ මේ දාඩියත් එක්ක. ඒ වගේ කඳුළු වල තිබෙන්නේ චිත්තජ අට්ටමක, උතුජ අට්ටමක කියන රූප 8 මිටි දෙකක්. ඒ වගේම කෙලවල තිබෙන්නේ චිත්තජ අට්ටමක, උතුජ අට්ටමක වශයෙන් රූප 8 මිටි දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි මේවා ශරීරය ඇතුලේ ශරීරයට බද්ධ වෙලා තිබෙන කොටයි ඔය චිත්තජ අට්ටමක තිබෙන්නේ. හැබැයි ශරීරයෙන් එළියට ගත්තාට එම එළියට ආපෙට තිබෙන්නේ උතුජ පරම්පරාවක් විතරයි. ඊළඟට සිංගානිකා සොටු වලත් එහෙමයි. අන්න ඒක නිසා අපි තේරුම් කරගන්නට ඕනේ ශරීරේ බද්ධ වෙලා තිබුණ ශරීරයෙන් බැහැර වෙන දෙයක් නම් බොහෝ දුරට චිත්තජ රූප තියෙන්න පුළුවන්, අනිවාර්යෙන් උතුජ රූප තියෙනවාමයි. හැබැයි ඒ දේ ශරීරයෙන් වෙන් වුණා නම් චිත්තජ රූපක් නැහැ. ඒ තුල තිබෙන්නේ නම් උතුජ පරම්පරාවක් විතරයි. හැබැයි ශරීර අභ්‍යන්තරේ පිත ගත්තොත්, ඒ වගේ සෙම ගත්තොත්, ඒ වගේ ලේ ගත්තොත්, මේද තෙල් ගත්තොත්, ඒ වගේම වුරුණු තෙල් ගත්තොත්, ඒ වගේම අට මිදුළු ගත්තොත් මේවා ඔක්කොම කයත් එක්ක හොඳට බද්ධ වෙලා තිබෙන නිසා කය ඇතුලේ බද්ධ වෙලා තියෙන තාක්කල් සෙම වගේ දේවල් පෙනහලුත් එක්ක බද්ධ වෙලා තියෙන තාක්කල් අර කර්මජ රූපයන්ගේ මිශ්‍ර වෙලා තිබෙනවා. චිත්තජ උතුජ ආහාරජ රූපයන්ගෙන් මිශ්‍ර වෙලා තිබෙනවා. ඒ නිසා
ඒ තැන්හි රූප කලාප රූප වර්ග 53 ගානේ අපි විස්තර වශයෙන් භාවනා යෝගියා තේරුම් කරගන්නට ඕනේ. ඒ දේ වටහා ගත යුතු වෙනවා. එතකොට එහෙමනම් අපි ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාරන ඒ සවිස්තරාත්මක ධාතු කර්මස්ථානයේ පඨවි කොටස් 20ත් ආපෝ කොටස් 12ත් එකින් එකට වටහාගෙන එකින් එකට ප්‍රගුණ කරගෙන එකින් එකට දියුණු කරගත්තට පස්සේ Tamanට පුළුවන් තවදුරටත් මේ ගැන ගවේෂණයක් කරනවා නම් මේ ශරීරයේ තිබෙන තේජෝ ධාතු තේජෝ කොටාස. එතකොට මේ ශරීරයේ තේජෝ කොටාස් තියෙන හතරක්. සංතාපන තේජෝ, ජීරණ තේජෝ, පරිධාන තේජෝ, පාශක තේජෝ වශයෙන් තේජෝ වර්ග හතරක් තිබෙනවා. දැන් සංතාපන තේජෝ කියලා කියන්නේ ශරීර උෂ්ණත්වය. දැන් ජීරණ තේජෝ කියලා කියන්නේ අපි වයසට පත් කරවන වයසට යවන මේ ශරීරයේ මේ දි รา පත් කරවන තේජෝ. පරිධාන තේජෝ කියලා කියන්නේ ශරීරෙ දැවිල්ල. පාචක තේජෝ කියලා කියන්නේ ආහාර දිරවීමේ ශක්තිය. ඒ කියන්නේ අපි මේ ශරීරේ පුරාම තිබෙන ලේ ධාතුවත් එක්ක මිශ්‍ර වෙලා ආහාර දිරවීමේ පාචක තේජෝ. එතකොට ආමාශයට ආහාරයක් පැමිණියාම ඒ තේජෝ ශක්තියෙන් තමයි අර ආමාශයට ඒ ශක්තිය ලබා දෙමින් ආහාර දිරවන ඕජාව උරා ගන්න ඕජා පරම්පරාව බිහි කරන්නේ. අන්න ඒ නිසා තමයි ආහාර ගත් හැටිම කෙනෙකුට එකපාරට මලානික බවක් මත් ගතියක් ඇති වෙන්නේ. ඒක නිසා අපි ඒක පාචක තේජෝ කියලා ගන්න. එතකොට එහෙමනම් මේ සංතාපන තේජෝ කියන දේ ගත්තාම ශරීර උෂ්ණත්වයනේ. මේ උෂ්ණත්වය කියන දේ තුළ අපිට දකින්න පුළුවන් චිත්තජ ඒක සිතෙන් හටගත්ත රූප, ඍතුවෙන් හටගත්ත රූප, ආහාරයෙන් හටගත්ත රූප, කර්මයෙන් හටගත් ජීවිත නව කලාප වශයෙන් රූප වර්ග 33ක් දකින්න පුළුවන්. ඒ වගේම ජීරණ තේජෝ අපි වයසට යවන තේජෝ ජීරණ තේජෝ හඳුනා ගන්නකොට ඒ ජීරණ තේජෝ ශක්තිය තුලත් සිතෙන් හටගත් රූප 8ක්, ඒ වගේ උතුජ රූප 8, ආහාර රූප වශයෙන් 8, ජීවිත නවක වශයෙන් රූප 9ක් කියන රූප 33ක් පවතින පුළුවන්. එන පරිධාන තේජෝ කියලා කියන්නේ ශාරීරික දැවිල්ල. මේ දැවිල්ල අරමුණු කරගත්තාම මේ දැවිල්ලත් එක්කත් අර චිත්තජ උතුජ ආහාරජ සහ ජීවිත නවක වශයෙන් ඒ රූප 33 බැගින් යෝගියාට දකින්න පුළුවන්. හැබැයි මම මේවා ගණන් වශයෙන් කිව්වට අපි මේවා දේශනාවල තිබෙන විදිහට කියන්නේ. හැබැයි මේවා භාවනා යෝගියා භාවනා මනසින් දැකලා ඒවා තමන්ම ස්වයංභු ඥාණයෙන් අවබෝධ කරගන්නට ඕනේ. මොකද හේතුව අපට පුළුවන් දේශනාවේ තියෙන දේ සහ ඒ කරන පිළිවෙල කියලා දෙන්න පුළුවන්. තමන් තමයි ඒ දේ පුහුණු වෙලා ඒ දේ වටහා ගන්නට ඕනේ. ඊළඟට දැන් වායෝ කොට්ටාස ගත්තාම අපේ මේ ශරීරේ වායෝ කොට්ටාස 6ක් තිබෙනවා. උද්දංගම වායෝ, අදෝගම වායෝ, කුච්චිසය වායෝ, කොට්ටාසේ වායෝ, ඒ වගේම අංග මංගානුසාරී වායෝ සහ අස්සාස පස්සාස වායෝ කියලා. උද්දංගම වායෝ කියලා කියන්නේ ඉහළට ගමන් කරන වාතය. අදෝගම කියලා කියන්නේ පහළට ගමන් කරන වාතය. කුච්චිසය කියලා කියන්නේ උදරය තුල පිහිටි වාතය. කොට්ටාසය කියන්නේ බඩවැල් තුල පිහිටි වාතය. අංගමංගානුසාරී කියලා කියන්නේ ශරීරය අතරක් නෑ ශරීරය පුරා පිහිටි වාතය. අස්සාස් පස්සාස වායෝ කියලා කියන්නේ හුස්ම ගැනීම හෙලීම කියන මේ කාර්ය සිදු කරන වාතය. එතකොට ඔය කියන වාතය අරමුණු කරගත්තාම ඒ උඩට එන දැන් අපි දන්න උගුරට එනවනේ ආහාරගත උගුරට එන වාතයක් තියෙනවනේ. ඒ වගේම ශරීරයෙන් බැහැරවන වාතය යටිට වාත තියෙනවා. එතකොට මේ උඩට එන උද්දංගම අදෝගම ආමාශය තුළ පිහිටි කුච්චිසය, ඒ වගේම බඩවැල් තුළ පිහිටි කොට්ටාසය, ඒ වගේම ශරීර අතරක් නෑ මේ ශරීර පුරාම පිහිටි වායු කොට කියන අංගමංගානුසාරී වායෝ කියන මේ කොටස් දිහා ගත්තාම ඒ හැම තැනකදීම ඒ සමාධියෙන් නැගී සිටින මේ යෝගියා හොඳට පරීක්ෂා කරනකොට බලනකොට ඒ ආස්වාස ප්‍රස්වාස වායෝ ධාතුව හැර අනිත් හැම තැනකදීම සිතෙන් හටගත් චිත්තජ රූප, ඍතුයෙන් හටගත් උතුජ රූප, ආහාරයෙන් හටගත් ආහාරජ රූප, ඒ වගේම ජීවිත නව කලාප වශයෙන් ඒ කලාප ප්‍රකට කරගන්න පුළුවන් රූප 33 බැගින් තිබෙනවා. හැබැයි ආස්වාස් ප්‍රස්වාස වායුව තමයි තිබෙන්නේ ඒ හුස්ම රැල්ල ගැනීම හෙලීමත් එක්ක ශබ්ද එකතු වීම නිසා මොකද චිත්ත ජට්ටම කලාපයත් එක්ක විශේෂයෙන්ම
චිත්ත ජට්ටම කලාපයත් එක්ක ශබ්ද රූප එකතු වීමේ රූප නාමයක් වශයෙන් යෝගියාවට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට එහෙමනම් අපි විශේෂයෙන් භාවනා යෝගී යෝගාවචරයේ කැටියට ගැඹුරට මේ රූප ගැන පරීක්ෂණයක් කරනවා නම් ඒක ගවේෂණයක් කරනවා නම් ඒ වගේම නැවත නැවත ප්‍රගුණ කිරීමක් කරනවා නම් අර ධාතු මනසිකාර භාවනාවේ ධාතු හතර විතරක් පෙන්නුවාට එතනින් නතර වෙන්න බෑ. ඒ ධාතු හතරත් එක්ක උපාදාය රූප හඳුනාගෙන ඒ සියල්ලක්ම රූප කලාප වශයෙන් හඳුනාගෙන ඒ සියල්ලක්ම අපි ආධ්‍යාත්මික විදර්ශනා වශයෙන් බාහිර විදර්ශනා වශයෙන් ආධ්‍යාත්මික බාහිර විදර්ශනා වශයෙන් යෝගාවචරයා පුරුදු වෙන්නට ඕනේ, පුහුණු වෙන්නට ඕනේ. එතකොට ඔය විදිහට පුහුණු වෙවි යනකොට තමයි මේ යෝගියාට මේ රූප ධර්ම හොඳට දැනෙන්න පටන් ගන්න. එතකොට මේ රූපයන්ගේ හට ගැනීම ප්‍රකට වෙන පටන් ගන්නවා. බුදුරජාණන් සෝදාරණ එකයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. රූපකයි හට ගැනීම දකිමින් අන්න යෝගියා විදර්ශනා කරනවා. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ හටගත් කලාපයන්ගේ බිඳීම දකිමින් අන්න විදර්ශනා කරනවා. එතකොට දැන් ඔන්න බලන්න හට ගැනීම දකිමින් විදර්ශනා කරනවා. ඒ වගේම තමයි බිඳීම දකිමින් විදර්ශනා කරනවා. ඊට අමතරව පින්වතුනි තථාගතයන් වහන්සේ අපට පෙන්වා දෙනවා සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. එතකොට දැන් බලන්න මේ රූපයන්ගේ හට ගැනීමත් බිඳීමත් කියන මේ දෙකම දකිමින් භාවනා යෝගියා කර්මස්ථානේ වඩනවා. දැන් මෙන්න මෙතනදී දැනගත යුතු කාරණාවක් තිබෙනවා. මොකද හේතුව දැන් සමහරක් අය කියනවා දැන් හටගත්ත රූපයක් ගත්තොත් ඒ හටගත්ත රූපේ කොච්චර කල් ජීවත් වෙනවද? අන්න ඒ රූපයන්ගේ ජීවිත කාලය කොහොමද කියලා කතා කරනවා. ඒක සාමාන්‍ය රූපයන්ගේ ජීවිත කාලය ගත්තම චිත්තක්ෂණ 17ක්. එතකොට චිත්තක්ෂණ 17ක් කියලා ගත්තාම චිත්තක්ෂණයක් පාසාම අපට උපාද තිති භංග දකින්න පුළුවන්. හැබැයි ඒ රූප කලාපයන්ගේ කුඩා චිත්තක්ෂර තිබෙනනේ. එතකොට දැන් ඒ කියන්නේ දැන් සිතක ගත්තොත් උපාදක්ෂණය, තිතික්ෂණය, භංගක්ෂණය කියන චිත්තක්ෂර තුනක්නේ සිත කාය කාලේ. හැබැයි චිත්තක්ෂණ ප්‍රධාන චිත්තක්ෂණ 17ක් රූපේ කාය කාලෙන කුඩා අනුචිත්තක්ෂණ තුනක 51ක් බවට පත් වෙනවා. එතකොට එහෙනම් අර එක උපාදක්ෂණේ හටගත්තා වූ යම් රූපයක් තියෙනවනම් ඒ රූපය තව චිත්තක්ෂණ අනුචිත්තක්ෂණ 49ක් ජීවත් වෙලා තමයි භංගගත වෙන්නේ. ඉතින් බව චුත වෙලා යන්නේ, මෙරළ යන්නේ. ඒක නොන්න ඔය විදිහට අපි ඒ රූප කලාපයන්ගේ රූපයන්ගේ ආයුෂ කාලයක් හොඳට වටහා ගත්තාම තමයි අර සමුදය ධම්ම වශයෙන්, වය ධම්ම වශයෙන් සහ සමුදය වය ධම්ම කියන මේ අවස්ථා දෙකටම මේ රූප ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දැන් අපි භාවනා යෝගියෙක් වශයෙන් ඒ තමන් ඒ කර්මජ රූපාදී රූප සියල්ලක්ම හඳුනාගෙන මේ සියල්ලක් දැක හොඳට මේ රූපයන්ගේ උපාද ටිති භංග ප්‍රකට කරගනිමින් ඒ වගේම උපාදේ සහ වය ප්‍රකට කරගනිමින් විදර්ශනා කරමින් ගැඹුරට බැස ගන්නකොට තමයි ඒ යෝග්‍යයාට ඊ타ත්ම ගැඹුරින් ඒ උද්‍යප්පේ ඥානෙ බලවත් වෙනවා. ඒතකොට මේ රූප කලාපයන්ගේ උදේවය දකිමින් ඉන්නකොට එදී හොඳට වැටහෙනවා මේක රූප වශයෙන් දකින්න. මේ රූප විතරයි, මේ රූප ධර්ම විතරයි. එතකොට වැටහෙන්න පටන් ගන්නවා. එතකොට දැන් එහෙමනම් මේවා රූප කියලා දකිමින් ඉන්නකොට ඒ රූපයන්ගේ හට ගැනීම විදීම දකිමින් ඉන්නවා ආධ්‍යාත්මික වශයෙන්, බාහිර වශයෙන්. නැවත මේ යෝගාවචරය මොකද කරන්නේ? ඒ දකින රූපයන්ගේ ගැඹුරට විදර්ශනාව ප්‍රගුණ කරගනිමින් උදයබ්බේ දකිමින් ගත කරන අතරතුරදී තේරුම් ගන්න අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහෙරති. එතකොට දැන් එහෙමනම් මේ කියන රූපකය ගත්තාම ධාතුන්ගෙන් හටගත්ත පරමාර්ථ කය පමණක් ඇතයි කියලා සිහි නුවණින් වටහා ගන්නවා, තේරුම් කර ගන්නවා. ඒක එළඹ සිට සිහින් ඉන්නවා. ඒක නැවත කිසිම වෙලාවක තණ්හා වශයෙන්, ditthi වශයෙන්
මේවා ග්‍රහණය කරගන්නේ නැහැ, අල්ලා ගන්නෙ නැහැ. එතකොට මේ ලෝකේ කිසිම දෙයක් මම කියලාවත් මගේ කියලාවත් ගන්නෙ නැහැ. අවසානයේදී මෙන්න මේ ආකාරයට මේ ධාතු මනසිකාර භාවනාව තුළින් ඒ උද්‍යප්පේ ඥාන ඉක්මවා භංග ඥාන, බය ආදීනවාදී ඒ විදර්ශනා ඥාන පිළිවෙලින් ඊ타ත්ම පහසුවෙන් ඒ යෝගාවචරයාට ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ගමන් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී තේරුම් කරගන්නට ඕනේ මේ රූප කලාපයන් හොඳට දකින්න පුළුවන් නම් කෙනෙකුට වටහා ගන්න පුළුවන් නම් දැන් ඔය අපි කියලා දුන්න විදිහට රූප කලාප දකිමින් ඒවා විදර්ශනා කරමින් ඉන්නවනම් අපට පුළුවන් ආපස්සට යන්නට. මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු ඉරියාපත භාවනාව. ඒ වගේ සම්පජඤ්ඤ භාවනාවේ භාවනා ක්‍රම දෙකක් ඉගැන්නුවා. ඒ ඉරියාපත භාවනාවට යනකොට අන්න තමන්ට පුළුවන් ඒ කලින් ඉරියාපත භාවනාවේදී නොදකපු ආකාරයේ ගැඹුරු වැටහීමක් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. කියන්නේ ගමන් කරන්නේ මම ගමන් කරමි කියලා දැනගැනීමේදී ගමන් කරන්නේ මේ රූප කලාප මිසක් වෙන දෙයක් සත්‍ය පුද්ගලික ආත්මයක් නෙමෙයි කියලා අන්න ගමන් කරනකොට මේ රූප කලාප ගමන් කරන හැටි. ටිතෝවා ටිතෝම් හීති පජානාති. සිටින්නේ කවුද? සත්‍ය පුද්ගලෙක් නේ. මෙතන මේ ධාතුන් හටගත්ත රූප ගොඩක් තම සිටින්නේ. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. හිඳින්නේ මේ කියලා විසඳගන්නට විසඳව දැනගන්නවා. ඒ වගේ සයානෝවා සයානෝම් හීති පජානාති. නිදාගන්නේ නිදන්නේ කියලා ඔන්න සිහිනුවණින් විසඳව දැනගන්න පුළුවන්කම ලැබෙනවා. අර ඉරියාපත භාවනාව වගේම තමයි සම්පජඤ්ඤ භාවනාවේ හිත යොමු කරගන්නකොට අර අභික්ඛන්ත පටික්ඛන්ත ආලෝකිත විලෝකිත සම්මින්දිත පසාදිතාදී දේශනාව තිබුණා. ඉදිරියට අත ගෑමේදී ආපසු ගැනීමේදී සිහිනුවණින්, ඒ වගේම ඉදිරියේ බැලීමේදී, ඒ වටපිට බැලීමේදී, ඒ වගේම නැමීමේදී දිග අත නමනකොට අතක් දිග හරිනකොට, ඒ වගේම දෙපට සිවුරු පාත්‍ර ආදී තමන් පරිභෝග උපභෝග පරිභෝග වස්තුන් පරිහරණය කරනකොට, කෑම්බීම සපා කනකොට, ඒ වගේම වැසිකිලි කෙසිකිලි කරන අවස්ථාවන්දී, ඒ වගේ යෑම සිටීම හිඳීම නිදා ගැනීම අවදි වීම කතා කිරීම නිශ්ශබ්දතාවය වැනි මේ සෑම අවස්ථාවකදීම මේ කියන ධාතු මනසිකාර භාවනාවෙන් උගන්වන ඒ රූප කර්මස්ථානයේ ගැඹුරට ගිය යෝගියාට ඒ සියල්ලක්ම සත්‍යයේ පුද්ගලික ආත්මයක් නොව නිස්සත්ත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ දෙයක් කියන අවබෝධය ඇති කරගන්න පුළුවන්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ තමන් එහෙමනම් මේ රූප වවත්තහානෙ පුරුදු වෙනවා. එතකොට එහෙම තමන්ගේ ශරීරයේ තමන් තුළ මේවා රූප වශයෙන් දැක්කා වගේම තමන් ඇසුරු කරන තමන් බාහිර වශයෙන් දකින්න හැම කෙනෙක්ම රූප වශයෙන්ම දකින්න පුරුදු වෙනවා. එතකොට තමන් විතරක් නෙමෙයි තමන් ඉඳ මේ ලෝකේ පුරා විශ්වය පුරාම පවතින හැමතැනම රූප කලාප විතරයි රූප විතරයි තිබෙන්නේ කියලා අන්න යෝගියා දකිමින් අර රූප වශයෙන් ව්‍යවස්ථාපනය කරගන්නවා. අන්න ඒකට අපි කියනවා රූප වවත්තහානය කියලා. එතකොට එහෙමනම් මේ රූප වවත්තහානය දක්වා හිත දියුණු කරගත්ත යෝගාවචරයාට ඉන් පසුවට පුළුවන් තමන්ට නාම කර්මස්ථානේ නාම වවත්තහානය වෙත හිත යොමු කරගන්නට. එතකොට මේ රූප වවත්තහානය හොඳට දියුණු කරගත්ත කෙනෙක් ඉන්නවනම් එයාට තමයි නාම වවත්තහානය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නාම වවත්තහානය තමයි අපට ඉදිරියේදී වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන ඒ සතිපට්ඨාන භාවනාවන් තුළින් පෙන්වා දෙන්නේ. එතකොට එහෙමනම් අපට මේ පෙළ දේශනාව තුළින්, අට කතාවන් තුළින්, ටීකාවන් තුළින් හැම තැනකදීම පැහැදිලි කර දෙන්නේ මොනවද? මෙන්න මේ රූප සියල්ලක්ම අපි සාර්ථකව දියුණු කරගත යුතු ආකාරය, ඒ රූප සියල්ලක් දකින ආකාරය. ඒ වගේ තවදුරටත් මේ යෝගීෙක් ඉන්නවා නම් මේ යෝගී පුද්ගලයෝ ඉදිරියේදී මේවා දැම්ම නෙමෙයි Taman ඉදිරියේදීම වැදගත් වෙන්න පුළුවන්. යම් දවසකදී මේ ඇස කන නාසාදී රූපයන් අපි අරමුණු කරගෙන විදර්ශනා කරනවා නම් ඒ විදර්ශනාව කරන ක්‍රම 6ක් තිබෙනවා. ඉතින් මේවා අපි දැන් චක්සු ප්‍රසාදය කියලා ගන්නකො. ඒ චක්සු ප්‍රසාදය කියලා දකින්න සිත අරමුණු කරගෙන විදර්ශනා කරන්න පුළුවන්.
ඒ වගේම ඒ චක්සු ප්‍රසාදයේ රූපයක් කියලා දකිනකොට ඒ දකින්න සිත අරමුණකින් දර්ශනා කරන්න පුළුවන්. ඒ චක්සු ප්‍රසාදයේ අනිත්‍ය වශයෙන් දකින්න සිත අරමුණු කරන්න පුළුවන්. දුක්ඛ වශයෙන් අරමුණු කරන සිත අරමුණු කරන්න පුළුවන්. අනාත්ම වශයෙන් ඒ වගේම අසුභ වශයෙන් ඔය විදිහට ආකාර 6කට මේක විදර්ශනා කරන ක්‍රමිකුත් තිබෙනවා. හැබැයි මේව දැම්ම නෙමෙයි කියලා දෙන්නේ. ඒ නාම කර්මස්ථාන යටතේදී ධම්මාරම්මනික වශයෙන් අපි අරමුණු ගන්නවනේ. අපි එතකොට සිතෙන්ම චක්සු ප්‍රසාදයේ අරමුණු කරගන්න වෙනම චිත්ත වීතියක් යනවා. චක්සු ප්‍රසාදයේ රූපයක් කියලා අරමුණු කරලා තව චිත්ත වීතියක් යනවා. ඒ චක්සු අනිත්‍ය වශයෙන් අරමුණු කරලා තව චිත්ත වීතියක් යනවා. දුක්ඛ වශයෙන් අරමුණු කරලා තව චිත්ත වීතියක් යනවා. අනාත්ම වශයෙන් අරමුණු කරලා තව චිත්ත වීතියක් යනවා. ඒ වගේම රූප වශයෙන් අරමුණු අසුභ වශයෙන් අරමුණු කරනකොට තව චිත්ත වීතියක් යනවා. ඒ විදිහට විශේෂයෙන් අපට චක්කු ප්‍රසාද, සෝත, ගහන, ජීවහා, කාය ඊළඟට ආපෝ, ඉත්ති, පුරිස, හදය, ජීවිත, ආහාර වැනි මේ රූප විශේෂයෙන්ම විදර්ශනා කරන්න පුළුවන්. ගැඹුරට විදර්ශනා කරන්න පුළුවන්. කොහොම නමුත් යම් කිසි කෙනෙක් මේ ධාතු මනසිකාර භාවනාව හරියට වඩනවා නම් තමන් තුළ ඒ රූප ධාතු හතර ප්‍රකට කරගෙන ඒ ධාතු හතරේ රූප කලාප ප්‍රකට කරගෙන ඒ කලාප විනිශ්චය කරගෙන ඒ විනිශ්චයන් තුළ රූප සියල්ලක් හඳුනාගෙන ඒ හඳුනාගෙන ඉවරේ සියල්ල ద్వාර වශයෙන් ඒ වගේම කලාප වශයෙන් වෙන කරමින් වටහාගෙන මේ භාවනාව කරන්න පුළුවන්. ඒ වගේ සවිස්තරාත්මක ක්‍රමයක් වශයෙන් අපි ගත්තොත් ඒ භාවනා යෝගියාට තමන්ගේ පඨවි කොටස්, ආධ්‍යාත්මික පඨවි කොටස්, එවගේ ආධ්‍යාත්මික ආපෝ කොටස්, ආධ්‍යාත්මික තේජෝ කොටස්, ආධ්‍යාත්මික වායෝ කොටස් කියන මේ මහා හත්ති පදෝම් සූත්‍ර දේශනාවේදී වදාරන ඒ ක්‍රමය අනුගමනය කරමින් ඒ දීර්ඝ ධාතු මනසිකාර භාවනාව පවා ප්‍රගුණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ওই විදිහට අපි මේ ධාතු මනසිකාර භාවනාව හරියට වඩනවා නම්, හරියට ප්‍රගුණ කරගන්නවා නම් මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් නැහැ. නිස්සත්ත්ව වූ නිජීව වූ ශුන්‍ය වූ කියන මේ අවබෝධය ඉතාමත් හොඳින් හට ගන්නවා. ඒ වගේම ඉතාම හොඳින් වැටහෙනවා. අන්නේ අවබෝධය දක්වා මේ ධාතු මනසිකාර භාවනාව දියුණු කරගත යුතුයි කියන එක තමයි අපි මෙතනදී ප්‍රකාශ කරන්නේ. එහෙමනම් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම මේ ලෝකයට පහළ වෙන්නට ඕනේ මේ වගේ ධාතු මනසිකාර භාවනාවක් අපට දේශනා කරන්නට. මේ ධාතු මනසිකාර භාවනාව තමයි ඒකාන්තයේ විදර්ශනා පාදක භාවනා කර්මස්ථානේ. එහෙමනම් පොදුවේ ඒ රූපයේ දකි රූපස්කන්ධය හඳුනා ගන්න ඇතුළීමේ දොරටුවක්, විදර්ශනාවට පිවිසීමේ දොරටුවක් වශයෙන් තමයි මේ ධාතු මනසිකාර භාවනාව හඳුන්වන්නේ. එහෙමනම් අපි අද දවසේදී මේ දේශනා කොට වදාළ මේ ධාතු මනසිකාර භාවනා මේ කුසලය ඒකාන්තයෙන් අපට ඉතා පහසුවෙන් මේ ධාතු මනසිකාර භාවනාව දියුණු කරගන්නට ශක්තිය, ධෛර්යය, වීර්යය ලැබේවා. තාමත් පහසුවෙන් නිවන් මඟ පාරමී පුරාගෙන පැතූ බෝධි වලින් අජරාමර නිවනින් සැනසෙන්න ලැබේවා කියන මේ ප්‍රාර්ථනා සුතේ දරාගෙන අපි දැන් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් සියලු දෙනාට ලොවී ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු. සාදු ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඉතාමත්ම සවිස්තරාත්මකව අපිට දේශනා කරන මේ සතිපට්ඨාන දේශනාවට අපි අපේ පුණ්‍යානුමෝදනාව වහන්සේට පිරිනවනවා. ඒක හොඳින් කිරීම සඳහා මීටත් වඩා උතුම් ලෙස කරන්න සඳහා අද
අපි සුජාතා මහත්මියට යොමු වෙනවා. සුජාතා මහත්මිය ඔබතුමීට පුළුවන් ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව කරන්න. පෙරවන් සරණයි. නිවන් සරණයි. මෞබිමෙන් ඈත් විවිධ වූ රටවල් තුළ විසිරී සිටින දහම් පිපාසිත කල්යාණ මිත්‍රයන් අප සැම කෙරෙහි අනුකම්පාවෙන් මෙත් සිතින් යුක්තව වටිනා දහම් කරුණ වලින් අප සිත් සතන් පෝෂණය කළා වූ නම කියන්නට අවසර ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය අභිධර්ම විශාරද ගරු පූජ්‍ය දිගන සුගත වංශ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ පාද නමස්කාර පූරකව පුණ්‍ය අනුමෝදනාවට අවසර. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් වන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව උපයෝග කර ගනිමින් ඔබ වහන්සේ විසින් 23 වන දේශනාවයි අද දිනද මෙසේ දේශනා කොට අවසන් කරනු ලැබුවේ. ප්‍රතිපත්තිමය පූජාවන් දිනු කර ගැනීමට අපගේ නිවන උදෙසා අපහට තාමත් ප්‍රයෝජනවත් වන මෙම දහම් කරුණු අර්ථකථා සහිතව පැහැදිලි කොට දේශනා කිරීම තුළින් ලොව උතුම්ම දානය වන ධර්ම දානමය කුසලයන් ඔබ වහන්සේට අත් වේවායි කල්යාණ මිත්‍ර අපි සැම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ කුසලානුභාවයෙන් ලෞකික වශයෙන් ඔබ වහන්සේට නිවන් දක්නා ජාති දක්වාම නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. එසේම ලෝකවාසී සියලු පින්වත් පිරිසට ධර්ම දේශනා කිරීම සඳහා වීර්ය ශක්තිය ප්‍රඥාව ලැබේවායි පතමු. අප විසින් ධර්ම ශ්‍රවණය කිරීම තුළින් එක්රැස් කරගත්තා වූ සියලු කුසල්ද ඔබ වහන්සේට අනුමෝදන් කරනු ලබන අතර ඔබ වහන්සේ ඔබ වහන්සේගේ උපද්‍රාචාර්යයන් වහන්සේලාටද නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සහෝදර භික්ෂුන් වහන්සේලාටද නිවන පිණිසම මේ සියලු පින් හේතු වාසනා වේවා. හැදූ වැඩූ දෙමව්පියන් වහන්සේලාටද නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එසේම මේ දේශනා මාලාව තුළදී අපහට මෙත් සිතින් උපකාර කරන්නා වූ දිගන සමිත විහාරී ස්වාමින් වහන්සේටද මේ සියලු කුසල් නිවන පිණිසම උපකාර වේවා. උන්වහන්සේගේද ධර්ම කටයුතු වැඩි දියුණු කර ගැනීමටත් ලැබේවා. ප්‍රඥාව වැඩි දියුණු වේවා. එසේම මේ දහම් සභාව නිර්මාණය කොට කලන මිතු අප සැමට ධර්ම දේශනාව අසන්නට මඟ විවෘත කර දුන් පින්වත් කල්යාණ මිත්‍ර දුසිත රාජපක්ෂ මහතාටත් එම මහත්මියටත් දරුවන්ටත් මේ සියලු කුසලයන් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියා අපි පතමු. එසේම එම පවුලේ සෑම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේ උතුම් පුණ්‍ය කාර්යයට සෑම විටම උදව් උපකාර කරනු ලබන ජයන්ත රත්නායක මහතාටද මේ සියලු කුසල් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එතුමාද නිදුක් නිරෝගී සුවපත් වේවා. කල්යාණ මිත්‍ර සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. බොහොම පිං සුජාතා මහත්මිය. එහෙනම් ලබන සෙනසුරාදා නැවත වරක් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් සමු ගැනීමට පෙර අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපි යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමාවට පත් කරන ලෙසට. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලුම දෙනාට. එහෙමනම් අපි අද දවසේදීත් මේ වටිනා පුණ්‍ය ශක්තියක් කුසල ශක්තියක් එකතු කරගත්තා. මේ රැස් කරගත් පුණ්‍ය ලාභය පින්වත් සෑම දෙනාට ධර්මඥාන භාවනා ඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් කරගන්න ආශිර්වාද වේවා. ඒ වගේම ජීවිත වටා පැමිණෙන සියලු අපලෝපද්‍රව දුරු වේවා. ග්‍රහ දෝෂ දුරු වේවා. සතුරු කරදර දුරු වේවා. මාර්ග බාධා දුරු වේවා. ඊතා පහසුවෙන් තමන්ගේ ජීවිත ආලෝකයෙන් ආලෝකයට පත් කරගෙන නිවන් මඟ පාරමී පුරා පැතූ බෝධි වලින් අජරාමර නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා.
එහෙමනම් මේ පින්වත් හැම දිනාටම මේ රැස් කරගත් කුසල තම තමන්ගේ නමින් අභාව ප්‍රාප්ත ඥාතීන්ට දෙවියන් සහිත දේවක ලෝකයාටත් නිවන් පිණසම හේතු වේවා කියලා ආශිර්වාද කරන අතර අපි ලබන සතියේ නම් සඳුදා දවස දාගමු ප්‍රශ්නෝත්තර සාකච්ඡාවට වෙන සෙනසුරාදා අපි පවත්වාගෙන යන විදිහටම දේශනාව පවත්වාගෙන යමු. හොඳයි එහෙමනම් කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුවපත් වේවා සනසීමක් වේවා දීර්ඝායුෂ සාදු 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 ස්වාමීන් සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දේ තුං වරං සාරිපුත්තාති තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 ස්වාමීන් වහන්සේ බ්‍රහ්මසේටත් නිරෝගී සුවය සහ තිරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.